समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඊටාම අනුකම්පාවෙන්, දයාවෙන්, කරුණාවෙන් මතුකොට වදාළ ශ්‍රී සද්ධර්මයේ තුල යම් ශ්‍රාවකෙක් ජීවමාන වුණොත් එයාට මේ ලෝකේ අතහැරෙනවමයි. ඒතර කෙනෙක් අතහැරෙනවා කියනකොට ටිකක් බය වෙන්නත් පුළුවන්. අපොයි අතහැරෙනවා නම් අපිට හිමි ධර්මයක් ඕනේ නැහැ කියලා. පින්වත්නි, අපි හිතාගෙන ඉන්නවා අල්ලගෙන ඉන්න තාක්කල් සැනසීමක් යහපතක් තියෙනවා කියලා. සංයෝග වෙලා ඉන්න තාක්කල් යහපතක් තියෙනවා කියලා. නමුත් සංයෝගය තුල නෙමෙයි යහපත පවතින්නේ, විසංයෝගය තුලයි. සංයෝගෙන් නොවිච්ච තැනකයි යහපත අභිවෘද්ධිය පවතින්නේ. එනිතා හිත විසංයෝග කරගන්න ශ්‍රාවකයෙකුට මේ ධර්මයේ බොහොම ආශ්චර්යවත් දෙයක්. අතහැරෙනවා කියනකොට භෞතික දේවල් අතහරිනවට වඩා බුදුදහම අතහැරීම කියලා කතා කරන්නේ මානසික වශයෙන් අතහැරෙනවා. මොකද මානසික වශයෙන් මේ දේවල් මනස තුල රැඳිලා තියෙන තාක්කල් පීඩාවක්, කම්පනයක් පවතිනවා. ඇත්තටම මේ අත්දකින්න ලෝකයේ තුල ඒ අත්දැකීම තුලම අතහැරිලා යනවා නම් ඒක මොනතරම් ශාන්තියක්ද, මොනතරම් සහනයක්ද. මේවා මතකේ රැඳුනට පස්සේ රැඳිච්ච දේවල් ආවර්ජනය කරමින්ම තමයි මිනිස්සු අඬන්නේ. මිනිස්සු hina වෙන්නේ. ඉතින් hina වෙනවා නම් හොඳයිනේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. සිනහව පිළිබඳ එක පැත්තකින් හිටගත්තොත් හැඬීම කියන එකත් ලෝක ධර්මයක් විදිහට Tamanගේ පසුපස ලුහු බඳිනවා. සිනාසීම් සහ හැඬීම් අතර දෝලණේ නොවි මැදින් ඉන්න පුළුවන් නම් ලෝකේ සියලු අත්දැකීම් පිළිබඳ යාට කැළඹීමකුත් නැහැ, ප්‍රශංසාවකුත් නැහැ. මැදින් ඉන්න පුළුවන් නම් ඒ ජීවිතේ මොනතරම් ලස්සනයිද? ඒ ජීවිතය තුළ මොනතරම් ශාන්තියක් තියනවද? ඒ ජීවිතේ මොනතරම් ආශ්චර්යයිද? මේ නොඑක ආකාරයේ දෘෂ්ටිවල පැටලිලා අපේ ගෙවෙන ජීවිතේ අපි හිතන තරම් ලස්සනද ඇත්තටම? එහෙම නෑ. නොඑක ආකාරයේ දෘෂ්ටි, එක එක දේවල් දිට්ඨිගත වීම, මේ විද්‍යාත්මක ලෝකයේ තුලින් පවා පුද්ගලයා තුල ඇතිවේ තියෙන දිට්ඨිගත වීම නිසා මොනතරම් විඩාවක්, අපහසුාවක්, අසහනයක් පවතිනවද? එහෙම අසහනයක් පවතින තැනක දිට්ඨිගත නොවි මැදින් හිටගෙන හේතුඵල වශයෙන් ලෝකයේ දකිමින් යම් ශ්‍රාවකයෙකුට ජීවිතේ ගෙවන්න පුළුවන් නම් ඒ ගෙවන ජීවිතය තුළ මොනතරම් ආශ්චර්යජනක, අద్භූත ජනක ආධ්‍යාත්මික ප්‍රවේශයක් දකින්න පුළුවන්ද? එක්තරා වෙලාවක සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ තියෙන්නේ සංයුක්ත නිකායේ ඉසිදත්ත සූත්‍රය කියලා.
ඉසිදත්ත නමින් සූත්‍ර කීපයක්ම ඇත්තටම තියෙනවා. ඉසිදත්ත සූත්‍රයේ තියෙනවා චිත්ත ගෘහපතියා විසින් දානයක් ලෑස්ති කළා. ඒ දානෙට ස්වාමීන් වහන්සේලා වැඩම කළා. ඒ දානෙට ස්වාමීන් වහන්සේලා වැඩම කළාම චිත්ත ගෘහපතියා දානි දීලා අවසන් වෙලා බොහොම දහම් පිළිසඳරක යෙදුණා. ඔහු විමසා සිටියා ස්වාමීනි මේ ලෝකයේ අනේක ප්‍රාකාර දෘෂ්ටි තියෙනවා. නොඑක් දෘෂ්ටි තියෙනවා. මේ ලෝකයේ අනේක ප්‍රාකාර දෘෂ්ටිවලට හේතුව මොකක්ද කියලා විමසා හිටියා. මේ ලෝකයේ අනේක ප්‍රාකාර දෘෂ්ටිවලට හේතුව මොකක්ද? මිනිස්සු අර දෘෂ්ටි ගතවීමක් තියෙනවා. ලංකාවේ බලන්න කීයක් දේශපාලන දෘෂ්ටි තියෙනවද? ඒ දෘෂ්ටියකට බැහැගත්තාම වෙන විශේෂම දේ තමයි පින්වත්නි තමන්ගේ දෘෂ්ටිය හුවා දකින්නවා. අනුන්ගේ දෘෂ්ටි හෙලා දකින්නවා. මොනතරම් විද්‍යාත්මක දෘෂ්ටි ගොඩක් තියෙනවද? එතකොට මේ දිට්ඨියටම බැහැගත්තට පස්සේ එයාට ඒ හරහා විතරමයි පේන්නේ. එතකොට ඒක වැරදි නම් එයාට පේන්නේ සම්පූර්ණයෙන් වැරදි පැත්තෙන්ම නෙමෙයි එයාට අත්දැකීම් මොන ගෑන්නේ. හරි ගියොත් හරි. නමුත් හරි කියලා කොහෙද දෘෂ්ටියක් තියෙන්නේ? ලෝකේ යථාර්ථය මේ අන්වීක්ෂයකින් බලන්න පුළුවන්ද? අන්න එතන තමයි විද්‍යාත්මක දෘෂ්ටිය පිළිබඳවත් අභියෝගයක් මතුවෙන්නේ. එතකොට නොඑක ආකාරයේ දෘෂ්ටි තියෙනවා. ලෝකේ අනේක ප්‍රාකාර දෘෂ්ටි තියෙනවා. මේ හාඳුරණේ මේ දෘෂ්ටි වලට හේතුව මොකක්ද කියලා ඇහුවා. කවුද ඇහුවේ? අර ගෘහපතියා. එතකොට අර එතන හිටිය වැඩි හිටි හාමුදුරුවන්ට මේකට එක එල්ලේ උත්තරයක් තිබ්බේ නැහැ. මොකද චිත්ත ගෘහපතියා කියන්නේ බොහෝම දහම් දැනුමක් තියෙන මිනිස්සෙක්. ඉතින් මේ මිනිස්සයාට එක එක විකාර කියලා හරියන්නේත් නැහැ. අනිත් එක තමයි ඒ කාලේ හාමුදුරුවරුන්ට එහෙම විකාර කියන අදහසක් තිබ්බේ නැහැ ඇත්තටම. එහෙම විකාර කියන්න උන්වහන්සේලාට උවමනාවක් තිබ්බේ නැහැ. මම හිතන්නේ මෙහෙමයි කියලා උන්වහන්සේලා කවදාවත් කිව්වේ නැහැ. මොකද ශාස්ත්‍රෝන් වහන්සේට දිවි පුදාගෙන පැවිද්දට ආපු අය මේ අය. ඒ නිසා මේ අයට කිසිම උවමනාවක් තිබුණ නැහැ. තමන්ගේ මතය හුවා දක්වලා අනුන්ගේ මතය හෙලා දකින්න වගේ තැනකින් කතා කරන්න උවමනාවක් තිබෙත් නැහැ. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා පැත්තකට උනා. ඒක මෙහිමයි අරක මෙහිමයි කියලා ඒ තැනදී පින්වත්නි ඒ පුද්ගලයන් විසින් තමන්ගේ මතය හෙලා දකිමින් අනුන්ගේ මතය තමන්ගේ මතය හුවා දක්ව ගන්න නොඑක ආකාරයේ දේවල් කිව්වේ නැහැ. මේ හාමුදුරුවෝ නිශ්ශබ්ද වුණා. එතකොට ආයෙත් අර මේ ස්වාමීන් වහන්සේලාට හරියට මේක ඇහුන්නේ නැද්ද දන්නේ නැහැ නේ. එතකොට ආයෙත් මේ චිත්ත ගෘහපත දැන් එයත් නිකන් පඬිතෙක් වෙන්න නෙමෙයි මේ අහන්නේ. එයා බොහෝම අවංකව මේ ප්‍රශ්නේ මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා එක විසඳ ගන්නවා කියන අදහසින් අහන්නේ. එයා වන්දනා කරලා ඇහුවා ස්වාමීනි මේ ලෝකේ නොඑක ආකාරයේ දෘෂ්ටි තියෙනවා. මේ දෘෂ්ටිගත වුණොත් දැන් සමහර වෙලාවට ධර්මයේ ඔස්සේ පවා දෘෂ්ටිගත වෙන්න පුළුවන්. ඒතර එක තැනක යා හිර වෙනවා. ධර්මයේ ඔස්සේ එන්නේ නිවන් දකින්න කියලා හිතාන සමාධියක් දිනු කරන්න එන්නේ. නමුත් එක තැනක යා හිර වෙනවා. ඒක තැනක යා හිර වුණාට පස්සේ ඒ හිර වෙච්ච තැනක ඒ ශ්‍රාවකයා බරපතල අමාරුවක වැටෙනවා. බරපතල අමාරුවක වැටෙනවා. එතන බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාලා මෙන්න මේ බඳු දෙයක්. කොහොමද? උන්වහන්සේ මතක් කරනවා මේ ලෝකේ අනේක ප්‍රාකාර නොඑක ආකාරයේ දෘෂ්ටීන් වලට හේතුව මොකක්ද කියලා මේ චිත්ත ගෘහපති අහනකොට මේ ස්වාමීන් වහන්සේලා දෙවනි වතාවෙත් නිරුත්තරයි තුන්වෙනි වතාවෙත් නිරුත්තරයි. එතකොට මෙතන හිටියා ඉසිදත්ත කියලා ටිකක් පොඩි හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. උන්වහන්සේ මෝරපු ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. උන්වහන්සේ අර වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ළඟට කිට්ටු වෙලා කිව්වා
ස්වාමීනි මම ඕකට පොඩි උත්තරයක් දෙන්නද කියලා ඇහුවා. හා පොඩි නම අපි ඒව බලා ගන්නම් කියලා එහෙම කිව්වෙත් නෑ. බලන්න මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ තියෙන මේ ගුණවත්කම උන්වහන්සේ කිව්වා අනේ ආයුෂ්මතුනි ඔබ දන්නවා නම් මේ ගෘහපති ආහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කිව්වා. එතන මේ නොයේක් පැටලිලි වලට මොන විදිහේ පැටලිල්ලක් හරි ඔය මනස තුල දික්ටිගත වීමක් මේමයි හරි මේමයි වැරදි කියලා අර ಭಾರತේ නම් තිබ්බ සාස්වත අසාස්වත අන්තෝ ලෝකෝ අනන්තෝ ලෝකෝ ජීවයයි ශරීරයයි එකක්ද දෙකක්ද මේ සත්වයා මරණින් පස්සේ ඉන්නවද නැද්ද ඇත්තේද නොවේද නැත්තේද නොවේද කී ඔය විදිහට එක එක දෘෂ්ටි දැනුත් එහෙම තියෙනවා. ඊටාම ස්වල්ප දේවල් පවා දෘෂ්ටි විදියට වර්ධනය වෙමින් පවතිනවා. පහන මේ පැත්තට තියන්න ඕන, හඳුන් කුරු මෙහෙන් තියන්න ඕන, දොර මේ පැත්තට. ඒවත් දෘෂ්ටි. බුද්ධ දේශනාව ඒ බඳු දෘෂ්ටි වලට අහුවීම කියලා කියන්නේ මේ බරපතල නිවන් මාර්ගයේ වසා දමන දෙයක් විදිහට බුදුරජාණන් වහන්සේ අපිට ගැන්වුවේ නිදහසේ හිතන්න. නැකත නෑ මේ වෙලාව හොඳම නැකත කරගන්න. යමක් කරන්න සුදුසුයිද එය තමයි ඊට සුදුසුම නැකත විදියට සලකන්න. යමක් කිරීම පිණිස මේ කාලේ එළඹ ඇද්ද දැන් මම එකෙන් කියවෙනවද නැකත් එහෙම බලන්න එපා කියලා. නෑ නැකත් බැලුවට කමන්නේ. නැකතමයි වැරදුනේ. නැකතමයි හරි ගියේ. නැකත නිසාමයි හරි ගියේ වගේ තැනකට යන්න එපා. හේතු සහිතව ලෝකේ බලන්න. හිත හදා ගන්නත් ගොඩක් දේවල් උදව් වෙනවා. බුද්ධ පූජා, බෝධි පූජා, ඔය පළතුරු වටි දෙයියන්ට තියෙන ඒවා. ඒ මොහොතේ හිත හදා ගන්න උදව් වෙනවා. මට මතකයි මේ ළඟදී එක මිනිස්සෙක් ඇවිල්ලා මට කිව්වා රෝගී වෙලා හිටිය අය ඒ රෝගී වෙලා ඉන්නකොට කවුරු හරි පවුලේ කෙනෙක් ඒ රෝගී වෙලා ඉන්නකොට අපි හාඳුරන්නේ මේ බෙහෙත් කරා නමුත් ඒ වයින් ඔය කියන තරම් ගුණයක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ පූජාවක් තිබ්බා. මේ පූජාව තමයි හරි ගියේ. ඊට පස්සේ දැන් ඒ පූජාවෙනුත් යහපතක් වුණායි කියලා අපි කියමුකෝ. එයා ඒකට බැහැගෙන කියනවා ඒකම සතුටෙන් පිළිගනිමින් කියන මේකමයි හරි ගියේ. මේකමයි හරි. කොහොමද පින්නත් නියම කියන්නේ? එතකොට අර වෛද්‍යවරු මහන්සි වෙලා දුක් මහන්සි වෙලා අර රෝගියා වෙනුවෙන් අප්‍රමාණ කැප වෙලා ඒ කැපවීම ASCII වෛද්‍යවරයෙක්ගේ නියෝජනයේට මොකද වෙන්නේ? ඒ නිසා අන්න ඒ වගේ දෘෂ්ටිගත වෙන්න එපා. හේතු සහිතව බලන්න. ඒ වගේනුත් ආශිර්වාදයක් ඇති. ඊට පස්සේ ඒවම ශ්‍රේෂ්ඨයි කියලා හිතාගෙන ඒව පස්සේම දුවන්න ගියාට පස්සේ සමහරට ධර්මයක් මගේ හැරිලා යනවා. එහෙනම් මගේ හැරිච්ච අය ඉන්නේ ඔය ප්‍රසිද්ධ නළු නිලියෝ පවා ගායකයෝ ගායිකාවෝ පවා ඉන්නේ පේන්නේ නැද්ද? තිසරණේ මගේ හැරිච්ච විදිය වෙන ආගමික මතවාද වලට අහු වෙලා. ඒක හරි අනාථ වීමක් එයාට තේරෙනකොට අප්‍රමාදයි ඊට පස්සේ. තේරුම් යන්න සෑහෙන කාලයක් යනවා. හිස් දෙයක් අල්ලගත්තේ කියලා. මේ දික්ටිගත වීම හරි භයානකයි. ඒ කියන්නේ මේ මැදින් ඉඳගෙන බොහොම නිදහස්ව නිවහල්ව හිතන ශ්‍රාවක භාවයකට තමයි බුදුදහම උදව් කරන්නේ. එතකොට අර චිත්ත ගෘහපතියාට අර මේ එතන වැඩ හිටිය ඉසිදත්ත හාමුදුරුවෝ නැගිටලා මෙහෙම කිව්වා. ඉමාකෝ ගහපති දිට්ඨියෝ සක්කාය දිට්ඨියා සති හොಂತಿ සක්කාය දිට්ඨිය අසති නහෝති. ගෘහපතිය මේ ලෝකේ නොයේක ආකාරයේ දෘෂ්ටීන් ඇතිවෙන්න බලපාන එකම දේ තමයි සක්කාය දිට්ඨියා සති හොಂತಿ. සක්කාය දිට්ඨියයි බලපාන. මොකද්ද බලපාන්නේ? සක්කාය දිට්ඨියයි බලපාන්නේ. නොයේක ආකාරයේ දෘෂ්ටීන්ට අපි දෘෂ්ටිගත වෙන්න එහෙමනම් බලපාන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. එතකොට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ සක්කාය දිට්ඨිය නිසා තමයි නොඑක ආකාරයේ දෘෂ්ටි ඇති වෙන්නේ කියලා. ඒ කතාව තමයි මේ ස්වාමීන් වහන්සේ මේ මතු කරලා පෙන්වන්නේ. අම්බට්ටක වනේ මච්චිකා සණ්ඩේ වනල හැබේදී. එතකොට මේක මේ ස්වාමීන් වහන්සේගේ පුද්ගලිකව හිතේ උපන්නේද නැහැ. සක්කාය දිට්ඨිය.
එතකොට දැන් අර චිත්තගෘහපති අහනවා හොඳයි ස්වාමීනි මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කුමක් පදනම් කරගෙනද? පින්වත්නි මේකම නේද අයින් කරගන්නකොට සෝවාන් වෙනවා කියලා කියන්නේ. වෙන ලොකු කතාන්දර මේක ඇස්සේ නෑ නේද? මේ සක්කාය දිට්ඨිය අයින් කර ගැනීමෙන්ම නේද මෙතනට එන්න තියෙන්නේ. එතකොට උන්වහන්සේ මතක් කරනවා සක්කාය දිට්ඨිය ඇතිවෙන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගෙන් බැහැර වෙච්ච අශෘතවත් පෘථග්ජනෙක් ඉන්නවා. අශෘතවත් පෘථග්ජනයා ධර්මය අහලා ධර්මයේ කියවලා ධර්මයේ තේරුම් අරගෙන සත්පුරුෂය ඇසුරු කරලා මේ ආර්යයන් වහන්සේලා දැකලා ආර්ය ධර්මයට දක්ෂ වෙච්ච කෙනෙක් නෙමෙයි. දක්ෂ වෙච්ච කෙනෙක් නෙමෙයි. එයා බොහෝම නොහික්මුණු කෙනෙක්. එයා නොහික්මුණු කෙනෙක්. එයා සත්පුරුෂයා දන්නේ නැහැ. එයා සත්පුරුෂයා දන්නේ නැහැ. එතකොට සත්පුරුෂ ධර්මයේ දන්නෙත් නැහැ. එයා Tamanගේ හිතුමනාවට මොකක් හරි දෘෂ්ටිගත වීමක ඉන්නවා. සත්පුරුෂ ධර්මයටත් දක්ෂ නැහැ. එතකොට මේ සතර මහා එන්නේ හිම කෙනා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කය. ඇයි ආයේ සතර මහා ධාතුන්ගෙන් මේ කය හටගත්ත කියලා දන්නෙත් නැහැ. පඨවි කොටස් 20ක්, ආපෝ කොටස් 12ක්, තේජෝ වායෝ කොටස් ටිකක් තියෙන කියලා එයා දන්නේ නැහැයි. ශ්‍රුතවත් ආරි ශ්‍රාවක භාවයේ නැහෙනි, අශෘතවත් පෘථග්ජන භාවයේනේ තියෙන්නේ. එතකොට මේ අශෘතවත් පෘථග්ජන භාවයේ තුල ඉන්න කෙනා මේ කයේ ඇත්ත කතාව දන්නේ නැහැ. මේක සතර මහා ධාතු වල සංයෝගයක් කියලා දන්නේ නැහැ. සතර මහා ධාතුන්ගේ අන්‍යෝන්‍ය සංයෝගයේ මත යැපෙන එකක් මේ රූපය කියලා කියන්නේ. මේක මේ සංයෝගයකින් හැදිච්ච එකක් කියලා එයා දන්නේ නැහැ. එයාට අවබෝධයක් නැහැ මේ ධාතු මේ සතර මහා ධාතු වශයෙන් වෙන් කරලා මේ රූපය දකින්න දක්ෂ නැහැ. ඒ දක්ෂ නැති නිසාම එයා සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කය පිළිබඳ තමා වශයෙන් මුලාවටපත් වෙනවා. මේ රූපේට තමයි තමන් කියලා කියන්නේ කියලා මුලාවටපත් වෙනවා. ඇයි රූපේ මේ සංයෝග වෙච්ච එකක් කියලා එයා තේරුම් ගන්නෑ. ඒතර රූපේ සංයෝග වෙච්ච එකක් කියලා තේරුම් ගන්න තමයි බුදුදහමේ කතා කරන සම්මා සමාධිය දියුණු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට වදාහලන්නේ. එතකොට මේ අශෘතවත් පෘථග්ජනයා හැම වෙලාවකම මේ මමයි රූපයයි කියන්නේ එකම කෙනෙකුට කියලා හිතනවා. මේ රූපේටමයි මම කියලා කියන්නේ. එතකොට රූපයට මම කියලා කියන්න පුළුවන් නම් ඊළඟට ගොඩනගෙන අදහස තර්කයේ තමයි රූපේ මම නම් ඇයි රූපේ මට ඕන විදියට තියෙන්නේ නැත්තේ? රූපේ මම නම් රූපේ මගේ නම් ඇයි රූපේ මට ඕන විදියට තියෙන්නේ නැත්තේ? ඇයි මේ රූපේ පින්වත්නි තමන්ගේ වසඟේ තියාගන්න බැරි? එතකොට මේ තමන් විඳින වේදනාව කියන්නේ සම්පූර්ණ හැඟීමක් නේ. ඒ වේදනාව මම වශයෙන් ඒ වේදනාව විඳින මම මේ පැත්තේ ඉන්නවා වශයෙන් කල්පනා වෙන එක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. තමා තුළ ඇතිවෙන හැඟීමක් තමයි සංඥාව කියලා කියන්නේ. මේ සංඥාව මනසට ගොඩ නැගෙනකොට ඒක හේතු සහිතව ස්පර්ශය නිසා Tamanගේ මනස තුල උද්ගත වෙන තත්ත්වයක්. ස්පර්ශය නිසා උද්ගත වෙන සංඥාව තුල මේ සංඥා මම මේ සංඥා දැනගත්තේ මම මේ සංඥාව මටයි අයිති කියලා යා මුලාවෙන් සංඥාව අල්ලා ගැනීම. සංඥාව කියන්නේ හිතේ ඇති වෙච්ච හැඟීමක් ස්පර්ශය නිසා ඇති වෙනවා, ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා නොදන්නාකම. මේ වේදනා සංඥා පදනම් කරගෙන හිතට ගලාගෙන ඉන්න සංස්කාර ධර්ම පදනම් කරගෙන ඒ සංස්කාර ධර්මයන්ටම බැහැගෙන මේ සිතුවිලි මොනතරම් රසයිද, මේ සංකාරයන් මොනතරම් ආස්වාද ජනකයිද, මේ ඇතිවෙච්ච රාගය උඩුදුවා ගන්න ඕන, රාගයම සංවර්ධනය කර ගන්න ඕන කිය හිතා ඒකට අදාළව ලෝකයට ගිහින් ඒ ලෝකයට නැවත පිවිසෙමින්
මේ ත්‍රිවිධ ద్వාරය පරිහරණය කරමින් නැවත නැවත නව කර්ම ගොඩනගා ගන්න එක තමයි සංසාරයේ ස්වභාවය. සංසාරයේ ස්වභාවය. ඒතර මේ වගේ සාංශාරික ස්වභාවයකට අපේ ජීවිතේ විවෘත වෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නොව, අන් කිසිදු දෙයක් නිසා නොව, ඒ தത്വයට Tamanගේ ජීවිතයේ තල්ලු වෙන්නේ පින්වත්නි තමාගේ අභ්‍යන්තරය තුල පවතින සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨිය නිසා. එතකොට මේ සක්කාය දිට්ඨිය කියන ස්වභාවය පදනම් කරගෙන සක්කාය දිට්ඨිය කරන කොටගෙන නොඑක ආකාරයේ දෘෂ්ටීන් ඇති වෙනවා. එහෙමනම් සක්කාය දිට්ඨිය අයින් කරගත්ත තැනක තමයි නිවහල් භාවයක්, නිදහස් භාවයක් තියෙන්නේ. දැන් සෘතවත් ආර්ය ශ්‍රාවකයා එයාට මේ සක්කාය දිට්ඨිය අයින් කරගත්තොත් එහෙම තමයි එතන නොඑක ආකාරයේ දෘෂ්ටි වලට අපේ හිත බැඳෙන්නේ නැත්තේ. නැත කියලා මේ දෘෂ්ටි වලට බැඳෙන්නේ නැත්තේ. දැන් පින්වත්නි සක්කාය දිට්ඨිය අයින් කරගන්න කෙනා හොඳට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවය හදා ගන්නවා. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයේ තුල පැහැදිලි වෙන කාරණේ තමයි මේ අශ්‍රුතවත් පෘථග්ජන භාවයෙන් අයින් වෙනවා. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවය කියන්නේ ඔයා හොඳට ධර්මය අහලා, ධර්මයේ කියවලා, ධර්මයේ සාකච්ඡා කරලා හොඳ ශ්‍රුතයක් හදා ගන්නවා. එතකොට යාට තේරෙනවා ධර්ම ශ්‍රවණය තුලින් ආර්ය ස්වභාවයටපත් වෙන්නේ මෙන්න මේ විදියටයි. මේ පවතින தત્ත්වය මෙන්න මේ බඳු தત્ත්වයක්. මේ පවතින தત્ත්වය යථාර්ථය නොවේ. ආර්ය ස්වභාවය තුළ තමයි යථාර්ථය තේරුම් ගන්නෙ. යථාර්ථයේ තේරුම් ගත කෙනා ආර්යයන් වහන්සේ කියලා ආර්යයන් වහන්සේලා දකින්නත් දක්සයි. ආර්යයන් වහන්සේලා සමග දහම් පිළිසඳරේ යෙදෙන්නත් දක්සයි. ආර්යයන් වහන්සේලා සමග පිළිසඳර කතාවටත් එයා දක්සයි. ඒ දක්ෂතාවයේ තිබුණාට පස්සේ යම් තැනක ඒ දක්ෂතාවය තියෙනවා නම් ඒ දක්ෂතාවයේ තියෙන තැනක පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එයා සතර මහා ධාතුව පදනම් කරගෙන ඇති වෙන රූපය කෙරෙහි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය කෙරෙහි ඒ රූපය තුල ඒ ශ්‍රාවකයාට මුලා වෙච්ච ස්වභාවයක් නැහැ. එයා දන්නවා මේ රූපේ උපමට්ටම් වෙලා තිබ්බට මේක ASCII තියෙන සතර මහා ධාතුවක්, මා තුල තියෙන සතර මහා ධාතුවක්, දරුවා තුල තියෙන සතර මහා ධාතුවක්. මේ සංයෝග උපමට්ටම් වීමේ මේ හැමේ ස්වභාවයට තමයි මම වශයෙන්, දරුවා වශයෙන්, අම්මා වශයෙන්, ලස්සනයි වශයෙන්, අවලස්සනයි වශයෙන් නොඑක ආකාරයේ සංඥා ඇතුළට ගත්තේ. නමුත් මේ හැම ගලවල බැලුවට පස්සේ මේ අහවලා කියලා හොයන්නවත් බැරි තරම් මේ අභ්‍යන්තර ධාතුන්ගේ සමතාවයක් පවතිනවා කියලා අර ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා දකිනවා. වේදනාව තුලත් මේ වේදනාවත් ඇති වෙලා නැති වෙලා යනවා. පස්ස ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවක් තියෙන්නේ. ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව නිරන්තරයෙන් විපරිණාමයට පත් වෙනවා කියලා එයා දන්නවා. මේක තියෙන්නේ ඉසිදත්ත සූත්‍රය. හැබැයි මේකෙම ဒုတိ ය ඉසිදත්ත සූත්‍රය කියලා එකකුත් තියෙනවා. එතකොට අපිට තේරෙනවා මේ ස්කන්ධ පහ ඇසුරු කරගෙනම සක්කාය දිට්ඨිය පවතිනවා. ස්කන්ධ පහෙන් නිදහස් වුණාට පස්සේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙනවා. එතකොට දැන් මේ අපි මේ හැම අණුව, වර්ණය අණුව, පැහැය අණුව බෙදීම් හදාගෙන හිටියට පින්වත්නි මේ සතර මහා ධාතුවකින් හටගත්ත මේ ශරීරය ධාතු වශයෙන් පවතින මේ ශරීරේ මම වශයෙන්, මගේ වශයෙන් ගන්න බෑ. ඇයි? මම වශයෙන්, මගේ වශයෙන් ගන්නවා නම් මම ජරා මරණ වලට පොඩ්ඩක්වත් කැමති නෑ. එහෙනම් ජරා මරණයටපත් නොවි තියෙන්න එපාය. එහෙම තියෙන්නේ නෑනේ පින්වත්නි. ජරා මරණ වලටපත් නොවි තියෙන්නේ නෑ මේ රූපය. එමනම් ජරා මරණ වලට පත්වීම ආවේනික ස්වභාවයෙන් නම් ඒ ජරා මරණ ස්වභාවයට පත්වීම පදනම් කරගෙන පින්වත්නි ඒකෙන් අපි දැනගන්න ඕන මේක මගේ වසඟේ නෑ කියලා. එතකොට දැන් මේක මගේ වසඟේ නම් මගේ වසඟේ තියෙන දෙයක් නම් මට ඕන විදිහට මේකට බෙදා ගන්න පුළුවන් වෙන්න ඕන. වින් කර ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම බෑනේ පින්වත්නි. මේ අපි බෙදාගෙන හිටියට සංඥා වශයෙන් බෙදාගෙන හිටියට
සංඥා වශයෙන් අපි බෙදාගෙන හිටියට එකම හැන්දෙන් ස්වභාව ධර්මයේ බෙදන්නේ. දැන් සිංහල වශයෙන් බෙදලා ඉන්නවා. දෙමළ වශයෙන් බෙදලා ඉන්නවා. උඩ රට පහත රට වශයෙන් බෙදාගෙන ඉන්නවා. මේ මගේ නෑදෑයෝ මේ මගේ නොනෑයෝ මේ ඔක්කොම සංඥානි පින්වත්නි. මේ ඔක්කොම ඇස්සේ තියෙන සංඥා විතරයිනේ. මේ සංඥා විපල්ලාස වලට අහු වෙලානේ ඉන්නේ. ඊට පස්සේ රජවරු කියලා බෙදනවා. සිටුවරු කියලා බෙදනවා. පාලකයෝ කියලා බෙදනවා. එහෙම බෙදීමක් ඕනේ නැහැ. ඊට පස්සේ ඇති මිනිස්සු කියලා බෙදනවා. නැති මිනිස්සු කියලා බෙදනවා. හැබැයි අපි එකක් මතක තියාගන්න ඕන. මොකද්ද? සිංහල දෙමළ උඩ රට පහත රට නෑයෝ නොනෑයෝ රජවරු සිටුවරු ඇති මිනිස්සු නැති මිනිස්සු කිය අපි බෙදුවට ස්වභාව ධර්මයේ බෙදෙන එකම හැන්ද තමයි ජරා මරණ කියන හැන්ද. ජරා මරණ කියන හැන්දෙන් බෙදද්දී අඩුවක් නැහැ. අඩුවක් නැහැ. එතකොට මේ ඔක්කොම සංඥාවලට අහු වෙලා අපි ඉන්නේ. මේ සංඥාවට අහුවීම කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. ඇයි සංඥාව මම කියලා හිතනවා එයා බෙදීමට අහු වෙලා යනවා. ගන්න සියලු සංඥාවලට එයා මම කියලා හිතනවා. සංඥා තුල මම ඉන්නවා කියලා හිතනවා. මම තමයි මේ සංඥා අඳුනගත්තේ හිතනවා. සංඥාව ආත්මය කියලා හිතනවා. ආත්මය තුල සංඥාවක් තියෙනවා කියලා හිතනවා. මේ විදිහට නොඑක් ආකාරයෙන් සංඥාවලට අහුවෙච්ච ගතියක් අපිට තියනවද නැද්ද? තියෙනවා. නොඑක් ආකාරයේ සංඥාවලට අහුවෙච්ච ගතියක් අපිට තියෙනවා. ඒතර මේ කතාව කියද්දී අර චිත්ත ගෘහපතියට හොඳට තේරුණා මේ තමන් තුළම ඇතිවෙන අනවබෝධය අයින් වෙලා ගියපු ගමන් එයා සක්කාය දිට්ඨිය අයින් වෙනවා. ඒ කියන්නේ සෝතාපන්නයි. ඒ අවබෝධය හදලා දෙන්න බුදුරජාණන් වහන්සේ තරම් දක්ෂ විදියට දේශනාව කරපු කෙනෙක් නෑ. එතකොට ඒකයි මේ බණකින් පවා මේක මිනිස්සු කරගත්තේ. මේ විදියට මතක් කළාම උන්වහන්සේ කියනවා අනේ ආශ්චර්යයි ස්වාමීනි කොහෙද ඔබ වහන්සේ? කොහෙද ඔබ වහන්සේ කියලා ඇහුවා. මම අවන්ති රට කිව්වා. එතකොට මේ චිත්ත ගෘහපතිය කිව්වා මම මේ අවන්ති රට අහලා තියෙනවා මේ ඉසිදත්ත කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. අපි අතර ඇයි හොඳයි කමක් නැහැ. නමුත් අඳුරන් නැති වුණත් අපි අතර මං උන්වහන්සේට ගරු කරනවා. උන්වහන්සේ සමග අපි අතර තියෙනවා මේ මම නොදන්නා හිතවත්කමක් තියෙනවා කියලා කියද්දී උන්වහන්සේද කියලා ඇහුවා. උන්වහන්සේ කියන්නේ කිනේ ඒ මං තමයි කියලා කියන්නේ ගියේ නෑ. බිම් බලාගත්තා. එතකොට ආරයා තේරුම් ගත්ත චිත්ත ගෘහපතියා මේ ඉසිදත්ත හාමුදුරුවෝ කියලා. ඉතින් මේ ඉසිදත්ත හාමුදුරුවෝ කියලා තේරුම් අරගෙන මේ පුද්ගලයා කිව්වා අනේ ඔබ වහන්සේ කැමති තරම් කාලයක් මේ මච්චිකා සණ්ඩේ වැඩින්න. මම ඔබ වහන්සේට මේ අම්බට්ටක වනයේට දානිමාන පූජා කරන්නම් පුළුවන් හැටියට. අනේ වඩින්න එපා දිගට වැඩින්න ටික කාලයක් කිව්වා. පහුවෙන්ද උදේම වැඩියා. ඇයි? දන්නවා මේ උපේක්ෂාව තුළ හිත පිහිටව ගත්තට පස්සේ ලාභේ ගැනවත් නොලැබීම ගැනවත් විශේෂ හැඟීමක් නැහැ. එහෙමනම් මේ සක්කාය දිට්ඨිය නැති කර ගැනීම පිණිසම තමයි පින්වත්නි අපි මේ සම්මා සමාධිය කියන ස්වභාවය දියුණු කරන්නේ. ඒතකොට සම්මා සමාධියේ ඉලක්කය ඒක තමයි. ඒතකොට සම්මා සමාධිය තුල පිහිටා අපි දකින්නේ මේ සක්කාය දිට්ඨියට පාදක වන සක්කායෙහි යථාර්ථය ඇත්තටම දකින්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවානේ සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතම් පජානාති කිංච යථා භූතම් පජානාති රූපස්ස සමුදයං ච අත්තංගමච අන්න සක්කාය දිට්ඨියට හේතු වෙන එක තමයි කියන්නේ. සමාධිය මහණෙනි දියුණු කරන්න සමාධිය ඇති භික්ෂුව යථාර්ථය අවබෝධ කරනවා. කවර යථාර්ථයක්ද අවබෝධ කරන්නේ? රූපස්ස සමුදයං ච අත්තංගමං ච රූපේ සමුදයද වෙනසීමද අවබෝධ කරනවා. අවබෝධ කරනවා. වේදනාය සමුදයං ච අත්තංගමං සංඥාය සමුදයං ච අත්තංගමං සංකාරාණං සමුදයං ච අත්තංගමං විඥානස්ස සමුදයං ච අත්තංගමං මේ ස්කන්ධයන්ගේ යථාර්ථයම අවබෝධ කරගන්න තමයි සමාධිය පාවිච්චි කරන්නේ. ඇයි? සක්කාය දිට්ඨිය දුරු කර ගන්නවා නම් මෙතනින්ම තමයි පින්වත්නි ධර්මය අල්ල ගන්න තියෙන්නේ.
එතකොට රූපේ හට ගැනීම මෙයයි කියලා දැනගන්න. ඒ සුරුතවත්ාරි ශ්‍රාවකයා ඇයි රූපේ සතර මහා ධාතුවෙන් හටගත් එකක් කියලා දැනගන්නවා කියලා අර ඉසිදත්ත සූත්‍රයෙන් අපි කිව්වේ. දැන් බලන්න සමාධිය මෙතනට නේද යොදන්නේ. එහෙම නැතුව සමාධිය පාවිච්චි කරන්නේ වෙන වෙන දේවල් වලට නම් ඒ බඳු සමාධියකින් නිවන ස්පර්ශ කරන්න බෑ. විවිධාකාර සමාධි මට්ටම් තියෙනවා. නමුත් කවර සමාහිත භාවයක් තුල හෝ අපි ඒ සමාධිය තුලින් මේ ස්කන්ධයන්ගේ සමුදය වැය දකින්න ඕන පින්වත්නි, දකින්න ඕන. ඒ දැක්ම තුල වාසය කරනකොට තමන් බලාගෙන ඉද්දී සක්කාය දිට්ඨිය කැඩි කැඩි බිඳි බිඳි යන ආකාරය තමන්ටම දකින්න පුළුවන්. එතකොට ඒ දකින්නකොට දැන් අර රූපය පිළිබඳ සතුටෙන් පිළි අරගෙන කතා කරන ගතියක් තියෙනව නේද? ඒ කතාවක නැති වෙලා යනවා පින්වත්නි රූපය සම්බන්ධ. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ සමාධිය තුල ඉන්නකොට තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි. රූපයේ සතුටෙන් පිළිගනිද්දී අගය කරමින් කතා කරද්දී ඒකට බැසගෙන ඉඳින්දී නන්දියක් උපදිනවා. නන්දිය කියන්නේ ආසාවක් උපදිනවා. යා රූපේ නන්දි තදූපදාන. ඒ රූපේ නන්දියම තමයි මහණෙනි උපාදානයි කියලා කියන්නේ. තස්සුපාදාන පච්චය භව. ඒ උපාදානයේ නිසා හිත බැඳෙනවා. බැඳීම නිසා ජාතිය පැනවෙනවා. ජාතිය පැන වුණාම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඇති වෙනවා. දැන් සක්කාය දිට්ඨිය දුරු කරගන්න කෙනෙක් සම්මා සමාධිය අන්න භාවනාව අවශ්‍ය ඒකයි. සම්මා සමාධිය තුලින් සමුදේ වැය දකින්නකොට එයාට රූපේ සතුටින් පිළිගන්න පේන්නේ නැහැ. දෙයක්යි කොට ධාතු හතරක් පේන්නේ. එතකොට ඒ රූපේ ධාතු හතරක් විදියට පේනකොට අභිනන්දනය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නාබිනන්දති නාබිවදති න අජ්ජෝසාය තිට්ඨති තස්ස රූපේ නාබිනන්දතෝ නාබිවදතෝ න අජ්ජෝසාය තිට්ඨතෝ යා රූපේ නන්දි සා නිරුජ්ජති. එතන රූපේ පිළිබඳ තණ්හාවක් උපදින්නේ නැයි. තණ්හාව උපදින්නේ ඝන සංඥාවත් එක්ක බෙදලා බලනකොට තණ්හාවක් උපදින්න විදිහක් නැහැ. රූපේ සතුටෙන් පිළිගන්නේ නැතුව ඉන්නකොට සතුටෙන් පිළි නොගෙන කතා කරනකොට එතන පින්වත්නි එතන තදූපදානං තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝ. ඒ ආසාව දුරු වෙලා යනකොට ඒකම තමයි උපාදානීය නිරෝධය කියන්නේ. උපාදානීය නිරෝධය කියලා 아무තු එකක් නැහැ. උපාදානීය නිරුද්ධ වෙනකොට උපාදාන නිරෝධෝ භව නිරෝධා. උපාදානීය නිරුද්ධ වෙනකොට භවය නිරුද්ධ වෙලා යනවා. භවය නිරුද්ධ වෙනකොට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ සියල්ලම පින්වත්නි නිරුද්ධ වෙලා යනවා. සියල්ලම නිරුද්ධ වෙලා යනවා. එතකොට සියල්ලම නිරුද්ධ කරලා දාන විදිහ බුදු කෙනෙක් හැර ලෝකේ කවරෙක් නම් අපිට කියා දෙයිද? කිසිවෙක්වත් මේ බඳු කතාවක් අපිට කියලා දෙන්නේ නැහැ. කිසිවෙක්වත් කියලා දෙන්නේ නැහැ. ඒ නිසා මේ කාරණේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ කාරණේ තේරුම් ගැනීම පිණිස තමයි විදර්ශනා කරන ක්‍රම කියන්නේ. මොකක් තේරුම් ගන්නද? ස්කන්ධයන්ගේ ස්කන්ධයන් පිළිබඳ නන්දි අයින් කරගන්න. නන්දිය නැති එකමනේ උපාදානෙ නැහැ කියන්නේ. ආසාව නැහැ කියන එකමයි උපාදානෙ නැහැ කියන්නේ. ආසාවත් එක්ක පින්වත්නි එතනම උපාදානෙ යෙදෙනවා. ආසාව ඇති වෙච්ච එනකොට ඒකයි සානන්දි තදූපදානං කියලා කියන්නේ. ඒකයි නන්දිය සමගම උපාදානය කියන එක යෙදෙනවා. ඒ යෙදීම පිළිබඳ හැඟීම බැහැර කරගන්න තමයි අපි විදර්ශනා කරන්න කියන්නේ. ඒ විදර්ශනාව ASCII තමයි අනිත්‍ය දකින්න එක, අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්තානුපස්සනාව කියලා ප්‍රධාන පෙළේ මේවා ගැන විස්තර අපි කියලා තියෙනවා. මේ ටික කරන්නේ අර කතාව තේරුම් ගන්නටයි. එතකොට මේ කතාව තේරුම් ගන්නකොට එයා එක එක විදියට තව දුරටත් දැක්ම පිරිසුදු කරගන්න. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකින්නකොට යම් කෙනෙකුට අවබෝධය පිහිටනවා. නමුත් ඒත් අවබෝධය පිහිටන් නැතුව ප්‍රඥාවේ මදභාවයක් තියෙනවා නම් ඒ ප්‍රඥාවේ මදභාවයත් එක්කම එයාට පුළුවන් සම්පූර්ණයෙන්ම තව දුරටත් අර අපි අර සප්තානුපස්සනාවේ කියන ක්‍රම තියෙන්නේ. ඒ සප්තානුපස්සනාවේ ක්‍රම ටික ඔක්කොම දිනු කරා. ඇත්තටම මුල් තුනම විකාශනයේ තමයි මේ හතේම තියෙන්නේ. අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න කිව්වේ ඒක තමයි බුදුදහමේ තියෙන විදර්ශනා පටිපාටිය. ඒ විදර්ශනා පටිපාටියේම විකාශනය තමයි සප්තානුපස්සනාව කියලා කියන්නේ. එතකොට සප්තානුපස්සනාව ගැන අපි දේශනා වෙනම කරලා තියෙනවා. එතකොට මේ ඔක්කොම කරන්නේ අර සක්කාය දිට්ඨිය නැති කරගන්න උදව් වෙන්න සමාධිය තුලින්, සමාහිත භාවයේ තුලින්.
එතකොට ඒක එතනත් තව දුරටත් මොනවා හරි තේරුම් ගන්නට අමාරුකමක් තියෙනවා නම් තව දුරටත් දැක්ම පැහැදිලි කරගන්න ඕන නම් එයාට පුළුවන් ඊට පස්සේ මේ තමා තුළ පවතින විවිධාකාරයේ හැබැයි මේ ත්‍රිලක්ෂණය දකිනකොටත් ත්‍රිලක්ෂණයේ දකින තැනත් සමහර කෙනෙක්ගේ ওই ඝන සංඥාව එහෙම තියෙන්න පුළුවන්. ත්‍රිලක්ෂණයේ දැක්කත් තියෙන්න පුළුවන් කොතන හරි අඩුවක් නිසා එක්ක ඇතුළට ගැලපීමේ අඩුවක් එළියට ගැලපීමේ අඩුවක් අජ්ජත් බහිද්ද වශයෙන් ගැලපීම මොකක් හරි අඩුවක් නිසා අඩුපාඩු නිසා පොඩි දේවල් තියෙන්න පුළුවන්. එතකොට මේ පුංචි අඩුපාඩු තියෙනකොට ඒ අඩුපාඩු තියෙන තැනක මේ විදියට බලන්න අවශ්‍ය වෙන්නේ වෙන කවර දෙයක් නිසාවත් නෙමෙයි. අවශ්‍ය වෙන්නේ පින්වත්නි බුද්ධ භාෂිතය තුල තව දුරටත් අර අවබෝධය පිණිස පුංචි අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා මගේ හැරගන්න තමයි ජීවිතේ තව දුරටත් විදර්ශනා කළ යුතු වන්නේ. එතකොට ඒ විදර්ශනා කරනකොට දැන් බුද්ධ දේශනාව කියනවා මේ ත්‍රිලක්ෂණයේ දැකලා ඒකත් තව දුරටත් පැහැදිලි නැත්නම් තව දුරටත් කායානුපස්සනාවම වඩන්න කියලා. එතකොට කායානුපස්සනාවම වඩනකොට ඒ කායානුපස්සනාව වඩාගෙන ඉස්සරහට යනකොට තමයි අර තියෙන ඝන සංඥාව ඔක්කොම දුර වෙලා යන්නේ. ඒක හරියට යම් තාක් දැක්ම ස්ථාවර වෙච්ච තැනක රෙද්දක් හොදලා ඉවර වුණාට පස්සේ ඒ රෙද්දේ සමහරට තවත් පුංචි පොඩ්ඩක් නිකන් අර දැන් රෙද්ද හොඳටම හේදුවත් හොදලා අවුවේ දැම්මත් නිකන් අවු ගඳක් හරි තියෙන්න පුළුවන් රෙදි කෑල්ලේනේ. එතකොට ඒ අවු ගඳක් තියෙනකොට දැන් මිනිස්සු ඒකට සුවඳ විලවුන් ගල්වනවා. එතකොට අර අවුවේ තිබුණු නිකන් යන්තමින් ගඳක් තිබ්බොත් ඒ ගඳත් ඒ රෙද්දෙන් යනවා වගේ දැන් මෙතන පිරිසුදුයි තමයි. නමුත් යම් අර සාමාන්‍ය අන්ධබාල පෘථග්ජනෙක්ගේ තරම් ඕලාරික මට්ටමේ ස්වභාවයක් නෑ තමයි. දැන් මේ අනුපස්සනා වශයෙන් බලපු නිසා විදර්ශනා කරපු නිසා මොනවද විදර්ශනා කළේ ස්කන්ධයන්. ඒ විදර්ශනා කරපු නිසා යම් තාක් දුරට දැක්මේ පාරිශුද්ධියක් තියෙනවා තමයි. නමුත් ඉතින් අර ඝන සංඥාව තව දුරටත් තියෙනවා නම් ඒ තියෙන තැනක බුදුරජාණන් වහන්සේ ඊළඟ පියවර විදිහට නැවත ආරම්භ කරන්න කියනවා කායානුපස්සනාව. ඒ කායානුපස්සනාව වඩාගෙන යනකොට තමයි පින්වත්නි එතකොට තව දුරටත් අර ඇති වෙච්ච දැක්මම තමයි පිරිසුදු වෙවි යන්නේ. හරියට මණිකක් කොප දානවා වගේ මේ විදර්ශනා ක්‍රමවලින් කරන්නේ බලන පැත්තෙන් දිස්න ගහන මණිකක් හදනවා වගේ දෙයක්. ඒ මණික තමයි නිර්වාණය කියන එක. නිබ්බාන කියන ස්වභාවය. එතකොට මේ මණිකක් බලන පැත්තෙන් දිස්නි ගහන මට්ටමට උපමට්ටම් කරන්න තමයි විවිධ විදර්ශනා ක්‍රම අපි පරිහරණය කරන්නේ විවිධ විදර්ශනා ක්‍රම පාවිච්චි කරන්නේ. අර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැකලා සමාධිය තුලින් ඒ தත්ත්වය දැක්කත් තව දුරටත් අර ඝන සංඥාවම මනසේ හිටලා තිනවා. ඒක Taman තේරුම් ගන්නද මොකද්ද මගේ මගේ ඝන සංඥාව මේ වෙලාවේ නෑ කියලා. ඝන සංඥාව තියෙනවා නම් ඒකට විකල්පේ මොකද්ද කියලා ආයේ දුරකථන එමතුම් දීලා අහන්න ඕනේ නෑ. එතකොට යා ඊළඟට කරන්න ඕන ඝන සංඥාව තියෙනවා නම් සංඥා විපල්ලාසවල අහුවීමේ තවත් යම් සේයාවන් හෙවණැලි පවතිනවා නම් ඒ පවතින තැනක පින්වත්නි හුත්තට කායානුපස්සනාව වඩන්න. කායානුපස්සනාවම ප්‍රකට කරන්න පින්වත්නි. එතකොට දැන් එහෙම කරනකොට යා තුල ඒ පවතින ඝන සංඥා ස්වභාවය අයින් වෙලා යනවා. හැබැයි දැන් සමහර වෙලාවට කෙනෙක්ගේ තියෙනවා ඝන සංඥාව නෙමෙයි තියෙන්නේ මේ නිකන් මේ කුසල් රැස් කරනවා පින් කරනවා මේවම තමයි ශ්‍රේෂ්ඨ වගේ එකක් ඔළුවට එනවා. අරකට තේරෙනවා. නමුත් මේකම මතුවෙලා එනවා. අන්න ඒ වගේ වෙලාවක වායානුපස්සනාව වඩන්න. එතන කායානුපස්සනාව වඩලා හරියන්නේ නැහැ. එතකොට දැන් සම්පූර්ණයෙන්ම තමන්ට අර භාවනා කරන වෙලාවේ නිකන් හිතෙන්න පුළුවන් නෑ ඇත්ත තමයි කතාව කියලා. නමුත් භාවනාවෙන් නැගිට්ටට පස්සේ සම්පූර්ණයෙන්ම තමන්ට මේ එළියේ රූපය මමය එළියේ මේ කටහඬ දරුවගේ කිය අර ඒ තුල නිකන් අතහැර ගන්න බැරි ගතියක් එන්න පුළුවන් භාවනාව හොඳට දියුණු කරන කෙනෙකුත්. ඊට පස්සේ කෙනෙක් අහන්නත් පුළුවන් ඔයා මෙච්චර කල් භාවනා කළාට ඔයා කොහෙද භාවනා කළේ කියලා අහන්න පුළුවන්. නෑ භාවනාවේ වරදක් නෙමෙයි. එයා හොඳට වඩලා තියෙනවා. නමුත් එයාට පොඩි අඩුවක් තියෙනවා. එතනදී එයා පින්වත්නි වායානුපස්සනාව වඩන්න ඕන.
ඒ වගේ අර භාවනාවෙන් නැගිට්ටාම කොයි වෙලාවෙත් අතහැර ගන්න බැරි දාරක ස්නේහයම මතුවෙලා එනවනම් මානව බැඳීමේ තියෙන බැම්මේ තියෙන රසයම මතුවෙලා එනවනම් ඒ මතුවෙලා එන තැනක ඒ මතුවීමත් එක්කම පින්වත්නි යා එතනින් එහාට දියුණු කරගෙන යන්න අවශ්‍යයි එයාගේ ජීවිතය තුළ වායානුපස්සනාව. වායානුපස්සනාව අද හරි වැදගත්. වායානුපස්සනාව අජ්ජත්තික වශයෙන් බාහිර වශයෙන් මේ ඇති වෙලා නැති වෙලා යන එකම දකින්න පටන් ගන්නවා. සමුදේ වැයම හැම වෙලාවකම ස්කන්ධයන්ගේ වැඩි වැඩියෙන් දකිනවා. එතකොට අර සංසාරයේට මේ සංස්කාරයන් රැස් වෙන ගතිය එයාගේ ජීවිතය තුළ බැහැර වෙලා යනවා. එයාගේ ජීවිතය තුළ බැහැර වෙලා යනවා. එතකොට මේ විදියට යම් ශ්‍රාවකයෙක් දකින්නකොට තමන්ට තේරෙනවා නම් මේ අහිමි වීම වෙනස් වීම දරා ගන්න අමාරු ගතිය. නමුත් එයා විදර්ශනාව වඩනවා. නමුත් එයාට මේ ඝන සංඥාවකුත් නැහැ. නමුත් ටිකක් මොකද එක එකනාගේ හිතේ ඇති වෙන කෙලෙස් වල මාත්‍රා සංසාරේ වැඩිච්ච මාත්‍රා වෙනස්නේ. කෙනෙකුට ඉතින් මේ අනිත්‍යතාවයට යන එක ටිකක් කුහුල ගන්න අමාරු ගතියක් තියෙනවා වැඩියෙන්. වෙනස් වෙන එක දරා ගන්නට අමාරුයි. මේ වගේ වෙලාවක එහෙම එකක් නම් එයාට වැඩියෙන් තියෙන එයා අර විපරිණාමානුපස්සනාව වඩන්න ඕන. එයා වායානුපස්සනාවත් වඩන ගමන් විපරිණාමානුපස්සනාව. මේ සියල්ලම වෙනස් වෙනවා. සියල්ල තුල නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමම බලනවා මනසින්. ඒ කියන්නේ එතකොට යාට මේ වෙනස් වීම පැත්තම බලාගෙන යනකොට යාට රූපේ බිඳින ආකාරය පේනවා. වේදනාව එතනම බිඳින ආකාරය පේනවා. සංඥාව එතනම බිඳින ආකාරය පේනවා. එතකොට එහෙම වඩනකොටත් සමහර විට තමන්ගේ හිත දකින්න පුළුවන් නේ දැන් මේ භාවනාව දියුණු කරගෙන යනකොට. මේ කෙලෙස් තමයි මා තුළ උත්සන්න වෙලා බරපතල විදියට උඩුදුවන්නේ කියලා තමන්ටම දකින්න පුළුවන්. ඒ දකින්නකොට තමන්ට තේරුණොත් මේ නිමිති වැටෙන ගතිය වැඩි මට. නිමිති එතකොට කෙනෙක් කියන්න පුළුවන් මේ ධර්මයේ පැත්තෙත් නිමිති වැටෙනවා. මේ ධර්මයේ පැත්තෙත් කොයි වෙලාවෙත් මේ නිමිතිම වැටෙන ගතියක් වැඩි කියලා හිතුනොත් එහෙම. ඒ කියන්නේ වහා මනසට කියන්නේ නිමිත්ත වැටෙනවා. එතකොට නිමිත්ත වැටෙන්නේ ගෑනු කෙනෙක්, පිරිමියෙක්, ගෙයක් දොරක් වශයෙන් නිමිත්තම වැටෙනවා. එතකොට මේ නිමිත්ත වැටෙන තැනක යා වඩන්න ඕන ඒ නිමිත්ත දුරු කරගන්න අනිමිත්තානුපස්සනාව එතනදී. අට්ඨාරස විපස්සනාවේදී අපි මේවා පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේ අද ගොඩාක් දෙනෙක් අහනවා මෙන්න මේ වගේ මානසික මට්ටමක් තියෙනවනේ මම මොකද මේ 18 එක දිගට කරගෙන යන්න ඕනේ නැහැ. තමන්ගේ හිත දකිමින් තමන්ගේ හිතට විකල්පයක් විදියට තමන්ගේ හිත නිවා ගන්න කැමැති ශ්‍රාවකෙක්, තමන්ගේ හිත සුවපත් කරගන්න කැමැති ශ්‍රාවකෙක් ඒ තැනදී විදර්ශනාව යොදන්න ඕන විදිය තමන් දැනගන්න ඕනේ. මේවා ඔක්කොම නැතුව මේ කියන ඔක්කොම එක දිගට පුහුණු කරගෙන යන්න කියලා කියනෝනේ. එහෙමනම් ඉතින් ජීවිත 10ක් 15ක් අවශ්‍ය වෙයි මේවා පුහුණු කරන්න. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ පහසු තැනකින් තමන්ගේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න වැඩපිළිවෙල පිණිස හිත පුහුණු කරන්න කියලා. තමන්ට ගැළපෙන විදියකට ඒක හදාගෙන පුහුණු කරන්න ඕන. එතකොට මේ විදියට නිමිත්තම වැටහිලා එනවා නම් අර නිමිත්ත වැටහෙන තැනක අනිමිත්තානුපස්සනාව වඩන්න ඕන පින්වත්නි. එතකොට අපි තමයි විවිධ සංඥා දාගෙන තියෙන්නේ අම්මා තාත්තා වශයෙන්, ඇඳ පුටු වශයෙන්. සැබෑවට මේ තුල පවතින්නේ ධාතු කොටස් ටිකක් නේද කියලා. එතකොට දකින්නකොට එයාට හරියට මේ පවතින ජීවි අජීවි හැම දෙයක් තුලම නිමිත්ත නොවැටහෙනවා. නිමිත්ත නොවැටහෙන තාක්කල්, නිමිති පේන්නේ නැති තාක්කල් වඩන්න ඕන. නිමිත්ත නොවැටහෙන තාක්කල් වඩන්න ඕන. එතකොට දැන් නිමිත්ත වැටෙන්නේ නැති වෙනකොට ප්‍රමිති වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාර්ථනා කරන ගතියක්. ඒ කියන්නේ නිවනවත් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ඒක තමයි ඒකයි මම කිව්වේ ධර්මයේ පැත්තෙනුත් සමහර නිමිති ප්‍රමිති අහු වෙනවා. නිවනවත් ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිවනවත් ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ බඳු ශ්‍රාවකෙක්. මම කියන්නේ මේ මුලින් ධර්මයට ආපු කෙනෙක් නිර්වාණය ගැන ප්‍රාර්ථනා තියාගන්න ඕනේ. එතකොට අපි ප්‍රාර්ථනා කරනවා මෙහෙම වෙනවා නම් හොඳයි, මෙහෙම වෙනවා නම් හොඳයි, අනාගත සංකාර මෙහෙම වෙනවා නම් හොඳයි, මේ විදිහට. එතකොට එතන වඩන්න ඕන අපනිහිතානුපස්සනාවම ප්‍රකටව දියුණු කරගෙන යන්න ඕන.
එතකොට මේකේ ප්‍රමිති මොකක්වත් අහුවෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරන ගතියක් ඒ ජීවිතය තුළ මතුවෙන්නේ නැහැ. නමුත් දැන් මෙහෙම කරගෙන යන එක්කෙනෙකුට පින්වත්නි එයාගේ ජීවිතය තුලත් එයාට හැම වෙලාවකම මෙන්න මේක හරිම වැදගත් දෙයක්. මේක මෙතන හොඳටම වැඩුණොත් තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. මොනවා බැලුවත් පොඩි ආත්මීය ස්වභාවයකට හිත බැහැ ගන්න ගතියක් තියෙනවමයි මේ හිතේ. ඒක අනාගාමී වෙච්ච කෙනෙක්ගෙත් තියෙනවා මම වෙමි කියලා අස්මිමානේ. ආත්මීය කියලා බැහැගෙන ඉන්න ගතියක් තියෙනවා. පැණිහැලියක ඇඹලියෙක් ඉන්නවා වගේ. හරිද? ඒ වගේ මේ බැහැගෙන ඉන්න ගතියක් තියෙනවා. ඒ බැහැගෙන ඉන්න දැන් භාවනා කරන වෙලාවට අනාත්මයි කියලා පේනවා. ඊට පස්සේ භාවනාවේ නැගිට ගමන්ම මුදල් පසුම්බිය අම්මා තාත්තා දරුවා රත්තරන් බඩු මේවා පේනවා ආත්මීය ස්වභාවයෙන්. ඒතර ආත්මීය ස්වභාවයෙන් මේවා පේනකොට ඒ පේන ආත්මීය ස්වභාවයේ මත පිහිටා අපි බරපතල අවදානමක වැටෙනවා. ඒ නිසා මේ අවදානමින් නිදහස් වීම පිණිස ප්‍රබලම තැන තමයි ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන් ප්‍රබලම අවධිය තමයි ශුන්්‍යතානුපස්සනාව වඩන එක. ආත්මීය කියලා බැහැගෙන ඉන්න එක මේ සාමාන්‍ය ජීවිත භාවනාව තුළ පුළුවන් ආත්මීය කියලා ස්වභාවයක් නැහැ කියලා දකින්න. නමුත් සාමාන්‍ය ජීවිතය තුළ භාවනාව නැහැනේ. සම්මා සතියක් නැහැනේ ගොඩක් දෙනෙක්ගේ. එතකොට ආත්මීය කියලා බැහැගෙන ඉන්න ගතියක් මේ ලෝකේ ක්‍රියාත්මක වෙන නිසා ඒ ආත්මීය කියලා බැහැර වෙන ආත්මීය ස්වභාවය බැහැර කරගන්න හැම තැනකදීම ශුන්්‍යතානුපස්සනාව වඩන්න ඕන. ශුන්්‍යත සමාධිය දියුණු කරන්න කියලා අපි ඔය නිතර දේශනාවල කියන්නේ. එතකොට අර පැණිහැලියක ඇඹලේක් වැහලා ඉන්නවා වගේ ඒකට අහු නොවන තැනකට Tamanගේ චිත්තසංතානය හදාගෙන දුක ඉවර කරගන්න පුළුවන්. මේ කුමන භාවනාවක් කළත් ශුන්්‍යතානුපස්සනාව වඩන්න නැතුව කවදාවත් සක්කාය දිට්ඨිය දුරු කරගන්න බෑ. ශුන්්‍යතානුපස්සනාව වඩන්න ඕන. අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා වශයෙන් අනුපස්සනා දෙක කරාට වැඩන්නේ මේ ශුන්්‍යතානුපස්සනාව අනිවාර්යෙන් වඩන්න ඕන. ඊටාම දැන් මුලින්ම අනාත්තානුපස්සනාවෙන් විකාශනයක් නේ ශුන්්‍යතානුපස්සනාව කියලා කියන්නේ. අනාත්තානුපස්සනාව වඩනකොට භාවනාව තුළ මේ ආත්මීය වශයෙන් හරයක් නැහැ කියලා පේනවා. නමුත් එදිනෙදා ජීවිතය තුළ හරයක් පේනවා. සාමාන්‍ය හැම වෙලාවකම භාවනා කර ඉන්න එක ප්‍රායෝගික නෑනේ. එදිනෙදා ජීවිතයට බහිනකොට ඒ බැහැගත් තැනක මේක පේනවා. මේක නොපෙනී යන්න නම් ඒකාන්ත වශයෙන් මෙයා ශුන්්‍යතානුපස්සනාව වඩන්න ඕන. ශුන්්‍යතානුපස්සනාව වැඩිච්ච තැනක තමයි අවබෝධයෙන් යුතු ශ්‍රාවක භාවයක් ගොඩ නැගෙන්නේ. එතන තමයි අර මුලින් කියපු දෘෂ්ටි ජාලයේ ගැටේ ලිහෙන්නේ. ඒක ලිහා ගන්න වෙන්නේ සක්කාය දිට්ඨිය නැති කිරීමෙන්. ඒ සක්කාය දිට්ඨිය නැති වෙච්ච තැනක ලෝකේ අර ඉසිදත්ත හාමුදුරුවෝ කිව්වා වගේ නොඑක් දෘෂ්ටීන්ට අහු වෙලා යන ගතියක් තියෙනවා නම් ඇත නැත ඉන්නවද නැද්ද ওই විද්‍යාත්මක දෘෂ්ටි දේශපාලන දෘෂ්ටි මොකක්වත් නැතුව සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. ওই සක්කාය දිට්ඨිය බරපතල විදියට දෝර ගන්න නිසා තමයි විවිධාකාර දේශපාලන දෘෂ්ටීන් පවා අපි අතර ගොඩ නැගිලා තියෙන්නේ. ආර්ථික දෘෂ්ටීන් විද්‍යාත්මක දෘෂ්ටීන් වලට අහු වෙලා ඉන්නේ. ඒ බඳු දෘෂ්ටිගත වීමකින් තොරව අවබෝධයේ පැත්තෙන් හිට ගන්න ගිහි පැවිදි අප හැම දෙනා